හරි. හරි මේක ලියමු. ලියන්න. A B C D. ලියන්න. A B C D වීදුරු කුට්ටි නිපදවා ඇත්තේ A B C D වීදුරු කුට්ටි නිපදවා ඇත්තේ වර්ධනාංක 1.56ක් වන වර්ධනාංක 1.56ක් වන වර්ධනාංක 1.56ක් වන වීදුරු විශේෂයකිනි. වීදුරු විශේෂයකිනි. මෙහි මුහුණතරැඳි අභිලම්බය සමග මෙහි මුහුණතරැඳි අභිලම්බය සමග මෙහි මුහුණතට ඇඳි අභිලම්බය සමග අංශක 32ක කෝණයක් තනමින් අංශක 32ක කෝණයක් තනමින් ආලෝක කිරණයක් පතිත වන්නේ නම් තනමින් ආලෝක කිරණයක් පතිත වන්නේ නම් අංශක 32ක කෝණයක් තනමින් ආලෝක කිරණයක් පතිත වන්නේ නම් මෙම කිරණය වීදුරු කුට්ටි තුළට පිවිසීමෙන් අනතුරුව මෙම කිරණය වීදුරු කුට්ටි තුළට පිවිසීමෙන් අනතුරුව මෙම කිරණය වීදුරු කුට්ටි තුළට පිවිසීමෙන් අනතුරුව අනතුරුව AB මුහුණතින් වාතයට නිර්ගත නොවන බව පෙන්වන්න. AB මුහුණතින් වාතයට නිර්ගත නොවන බව පෙන්වන්න. වාතයට නිර්ගත නොවන බව පෙන්වන්න. වාතයට නිර්ගත නොවන බව පෙන්වන්න. නිර්ගත නොවන බව පෙන්වන්න. අස්සර ගානින් මට කියන්න බලා ගන්න ඕනේ ඉතින් කවුරු හරි ABCD වීදුරු කුට්ටි නිපදවා ඇත්තේ වර්තනාංක 1.56ක් වන වීදුරු විශේෂයකිනි. මෙහි මුහුණතරැඳි අභිලම්බය සමග අංශක 32ක කෝණයක් තනමින් ආලෝක කිරණයක් පතිත වන්නේ නම් මෙම කිරණය වීදුරු කුට්ටි තුළට පිවිසීමෙන් අනතුරුව AB මුහුණතින් වාතයට නිර්ගත නොවන බව පෙන්වන්න. AB මුහුණතින් වාතයට නිර්ගත නොවන බව පෙන්වන්න. හොඳට බලා ගන්න. වැදගත් මේක. මේක තමයි රූප සරහන. A B C D ආලෝක කිරණයක් වැටෙන්නේ මෙහෙම. ආලෝක කිරණය වැටෙන්නේ මෙන්න මේ පෘෂ්ඨයට අංශක 32ක කෝණක අනතව. වැටිලා යන්න තිබ්බ පාර මෙහි පාර තිබ්බේ. නමුත් යන්නේ මෙයා මේ පාරේ. නමුත් යන්නේ මේ පාරේ. හරි ඔන්න ඔය පාරේ යන්නේ යා. යන්න තිබ්බේ මෙන්න මේ පාරේ. එතකොට මෙතනොත් මෙයාගේ වර්ධනයක් වෙන්න නියමිතයි. අපෙන් අහන්නේ මෙන්න මේ ආපු ආලෝක කිරණය මෙතනින් වර්ධනය වෙලා මෙන්න මේ A B පෘෂ්ඨයෙන් වාතයට යන්නේ නැහැ කියලා පෙන්න ගන්න ඕනේ මට. දැන් මෙතන කෝණය අංශක 32යි. අංශක 32යි. මේකේ වර්ධනාංකය n සමානයි 1.56
5යි 6යි. හරි. රූප ඇඳගෙන කට්ටියත් එක්ක මෙන්න මේකයි පෙන්න ගන්න ඕනේ. හරි. පළවෙනි ගානේ හින්දා මම හදන්න කට්ටියත් එක්ක බලා ගන්න හොඳට. මට කොහොමද පෙන්න ගන්න ඕනේ. මේ කිරණේ මෙතනින් ඇතුළට එනවා. ඇතුළට ඇවිල්ලා මෙතනින් වර්ධනය වෙලා මෙතනට වැදිලා මෙතනින් එළියට යන්නේ නැහැ කියලා තමයි පෙන්න ගන්න ඕනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කොහොමද මම පෙන්නන්නේ මේ ආලෝක කිරණය මෙතනින් එළියට යන්නේ නැහැ කියලා. හරි. මම කොහොමද පෙන්නන්නේ මේ ආලෝක කිරණ උතරින් එළියට යන්නේ නැහැ කියලා. හොඳට බලාගන්න. තේරුම් ගන්න try කරන්න පුළුවන් තරම්. හරි. මම මේවා දික් කරන්න පොඩ්ඩක්. හරි. මොනවද දික් කරනවා පොඩ්ඩක් දෙන්න. එතකොට මෙතන පතන කෝණය නිසා හරිද? වර්තන කෝණය වෙන්නේ මොකද්ද? ගොඩක් කට්ටිය කියනවා මෙන්න මෙතන කෝණය කියලා. අමූලික බොරුවක් හොඳේ. වල කිව්වා හඳුන්වා දීම දෙනකොට කිව්වා මේක තමයි අභිලම්බය. අභිලම්බයත් එක්ක කිරණ හදන කෝණය මෙන්න මේක තමයි වර්තන කෝණය බවටපත් වෙන්නේ. හරිද? මෙයා තමයි වර්තන මම ගන්න මෙයා I කියලා. ඒතර මෙයා නෙමෙයි වර්තන කෝණය. හරියට මාක් කරන දැනගන්න ඕන තමයි. අභිලම්බයත් එක්ක තන කෝණය තමයි වර්තන කෝණය වෙන්නේ. අභිලම්බය තමයි මේ තලයට කම්බක ගහලා තියෙන්නේ. එහෙනම් මෙන්න මෙතන අංශක 90යි. හරිද? මෙතන මොනවා හරි කෝණයක් ලැබෙනවා. මම ගන්න යා θ කියලා. මෙතන මොනවා හරි කෝණයක් ලැබෙනවා. හරි. මෙතන මොනවා හරි කෝණයක් ලැබෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මෙයා එළියට යන්නේ නැත්තම්. මෙයා එළියට යන්නේ නැත්තම් මොකද මෙයාගේ වෙන්න ඕන? හරි. එළියට යන්නේ නැත්තම් මෙයා අඩුම තරමින් හරි එළියට යන්නේ නැත්නම් අඩුම තරමින් හරි මෙයා මෙහෙම ගියා නම් වැඩේ හරියන්නේ කොහොමද? මෙයා මෙතනින් එළියට යන්නේ නැත්නම් අඩුම තරමින් හරි මෙයා මේ පෘෂ්ඨයේ වෙන වෙන පාරකින් ගියා නම් වැඩේ කර නේද? මෙහෙම ගියා නම් මෙතනින් එළියට යamak වෙන්නේ නැහැ. අඩුම තරමින් හරි මේ කෝණය මේ පෘෂ්ඨ දෙකේ අවදි කෝණය වුණා නම් මේ කිරණය මෙහෙම යනවා. දැන් මම පෙන්න ගන්න ඕනේ මොකද්ද? මෙතන අංශක 32 නිසා මෙතනට ලැබෙන කෝණය මෙන්න මේ පෘෂ්ඨයයි මේ පෘෂ්ඨයයි. හරියට මේ අම්මගේ මේ තාත්තගේ මේ ඉන්න වාතය මේ ඉන්න වීදුරු මේ අම්මගේ මේ තාත්තගේ ලැබෙන දරුවට වඩා අඩු හරි වැඩි හරි කියලා පෙන්න ගන්න ඕනේ. අවදි කෝණය කල්පනා කරන්න. කල්පනා කරන්න. අවදි කෝණය කියලා කියන්නේ පෘෂ්ඨ දිග යන පාරක කෝණය. අවදි කෝණයට වඩා හරි අවදි කෝණයට වඩා පතන කෝණය අඩුයි නම් මොකද වෙන්නේ? තනියෙන් කල්පනා කරලා තනියෙන් හිතා ගන්න. මම අහන්නේ හොඳට අහගන්න. මම අහන්නේ අවදි කෝණයට වඩා පතන කෝණය අඩුයි නම් අයිසර ගන්න. අවදි කෝණයට වඩා අවදි කෝණය කියලා කියන්නේ මාධ්‍ය වෙන පෘෂ්ඨ දිගේ ගමන් කරන කිරණය යන අවස්ථාවේ ඒ අවස්ථාවේ කෝණයට වඩා සාමාන්‍ය පතන කෝණයක අවස්ථාව අඩුයි නම් ඒ කියන්නේ පතන කෝණය අවදි කෝණයට අඩුයි නම් කිරණය මොකද වෙන්නේ? කිරණය මේ වර්තන පෘෂ්ඨයෙන් එළියට ගමන් කරනවා. හරිද? මතක් කරගන්න හොඳට. ඊළඟ ප්‍රශ්නේ පතන කිරණය පතන කෝණය කියන්නේ මෙතන ලැබෙන කෝණය අවදි කෝණයට වඩා විශාල නම් ඇසල ගහන්න පතනය වෙන කෝණය අර අවදි කෝණය කියන එක විශාල නම් මොකද වෙන්නේ? ඊට වඩා විශාල නම් යම් පූර්ණත්වයට පරාවර්තනය වෙනවා. එහෙනම් මට පෙන්න ගන්න ඕනේ මෙයා මෙතන එළියට යන්නේ නැහැ කියලා පෙන්න ගන්න ඕන නම් මට පුළුවන් නේද මේ පෘෂ්ඨ දෙකේ අවදි කෝණය හොයලා ඒ එන අගයට වඩා මේ පෘෂ්ඨ දෙකේ අවදි කෝණය හොයලා ඒ එන අගයට වඩා හරිද මෙන්න මේ θ විශාල හරි සමාන හරි කියලා ගත්තම වැඩේ කර නේද? විශාලයි හරි සමාන හරි කියලා ගත්තම වැඩේ කර නේද? ඇයි මේ θ හරිද මේ θ මෙතන ලැබෙන කෝණය මේ පෘෂ්ඨ දෙකේ අවදි කෝණයට සමාන වුණොත් එහෙනම් මෙහෙම යනවා. මේ කෝණය මේ අවදි කෝණයට වැඩි වුණොත් එහෙනම් මෙතෙන් ඇතුළට එනවා. අන්නේ අවස්ථාවේදී නේද මට මෙතෙන් එළියට යන්න නැත්නම් මේ කිරණය. එහෙනම් ඕක මට තියෙන වැඩේ තමයි මෙතනින් අංශක 32ක් වුණාට පස්සේ මෙන්න මේ θ ලැබෙන කෝණය කොච්චරද කියලා හොයන්න.
ඒක තමයි පළවෙනි රාජකාරිය. හරි. අපි හොයමු බලමු. අපි හොයමු බලමු. අපි හොයමු. ඔය පටන් ගන්න. මේක ඇදලා ඔයගොල්ලෝ පටන් ගන්න තනියෙන්. මාත් ඔය එකම පටන් ගන්නවා. හරි. මම මොකද කරන්නේ? මෙතනින් වර්තනයක් එනවා. මට මේ i හොයාගත්තා නම් මෙයයි මෙයාගේ එකතුව අංශක 180 මොකද මේ ත්‍රිකෝණයක් ඇතුලේ කොහොමද? එහෙනම් මට i හොයාගත්තා නම් i අණුවෙන් අඩු කරාට පස්සේ මට ඊට එනවා. එහෙනම් මම කරන්නේ AD පෘෂ්ඨයට ස්නෙල් යොදමු. මෙතන ස්නෙල් දාමු. එහෙනම් මෙයාගේ වර්තනාංක n මේ වාතය වර්තනාංක එකයි කොහොමද? n1 sin i සමානයි n2 sin r. n1 කියන්නේ වාතයේ වර්තනාංක 1යි. මෙතනින් sin 32 සමානයි මෙයාගේ වර්තනාංක කැල්සියම් 5යි 6යි. මට ඕනි sin r. දැන් අපි ලඝු පොත අරගෙන බලමු sin 32 කියන්නේ කීයද කියලා. දැන් ගන්න බලන්නකො ලඝු පොත අරගෙන තමන් ගාව දෙන කැමති જાතිය පොතක් කොලයක් වුණත් තමයි. sin වගුවට ඇවිල්ලා මට ඕනේ sin 32 කියන්නේ කීයද කියලා. ප්‍රකෘති sin. මෙන්න ප්‍රකෘති sin. හරිද? ප්‍රකෘති sin වලට sin 32 තියෙන මෙන්න මේ හරිය. 32 තියෙන මෙතන. අංශක 32 විතරයි මට ඕනේ. අංශක 32 කියලා කියන්නේ 0.5299. 0.5299 බෙදීම මෙයා මෙහෙට වෙනවා 1.56 සමානයි sin r. ඉතින් මම මෙයාගෙන් බෙදනවා. ඒක බෙදනකොට ඔයාලට කැමති බෙදීමක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම නම් ඒව කරන කාලේ මේක අතින් බෙදලා දැම්මේ. මොකද මම ලඝු දාන්න කියන මෙතනද මම නම් අතින් සුව කරලා දැම්මේ. ඒ කියන්නේ පැටිය වෙලාවක් යනවා. හැබැයි ඔයාලා ලඝු පාර හොදන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අර ලේසි මෙතන ලඝු දාලා මෙන්න බෙදීම උත්තරය ගන්න. ඒක ඔයගොල්ලෝ මම තීරණය දෙයක්. ඕගොල්ලෝ කැමති අතින් හොදට සුළු කරන්න නම් ඒක මේ අතින් සුළු කරන්න. හැබැයි මේක වෙලා යනවා. ඔයාලා ලඝු දාන එක ඉක්මන් කියලා හිතනවා නම් ලඝු දාන්න. හරි. ඕක 1.5යි බෙදුම්කෝ දෙන්නේ. 0.52 99 බෙදීම 1.56 සමානයි 0.3396. 0.3396යි sin මෙතන i නේ ඕනේ මට. i නේ ඕනේ. i ඕනේ. sin i. එහෙනම් i සමානයි sin inverse 0.3396. හරි. මෙයාගේ ඉලක්ක මැද දෙනකොට කොහොනේ හොයන්නේ මේ ඉන්වර්ස් කියන කතාවක් වැදගත්. මේක ලොකෝනේ දන්නවා බයෝ කරන කට්ටිය. ඉන්වර්ස් කියලා කියන්නේ අර මෙයා sin එක දෙන අනිත් පැත්තේ කොටස් මෙන්න එහෙම ලියන්න. එහෙනම් දැන් මෙයාගේ ඉන්වර්ස් එක බලන්න වෙනවා. ආයත පොත ගත්තා. ප්‍රකෘති sin එකේ කොටසට ආවා. ප්‍රකෘති sin වල දැන් හොයන්න ඕන 0.3396 තියෙන්නේ කොහෙද කියලා. කොහෙම කට්ටියත් එක 3.396 3.3 තියෙන මෙතන 9යි 6ක් නේ තියෙන්නේ මෙන්න එතන ආසන්න සමානයි 23යි 20ට 23යි 20ට ආසන්න සමාන. එහෙනම් i සමානයි 23යි 20යි. හරි. ඒ කියන්නේ දැන් මෙතන කොහොනේ මම හොයාගත්තා. i කියලා කියන්නේ මෙතන අණුව නම් මේ දෙන එකතු අණුවක් වෙන්න ඕන.
එම නිසා i ධන θ සමානයි අංශක 90යි. එහෙනම් θ සමානයි 90 ඍණ i. කියන්නේ 90 ඍණ 23යි 20යි. මෙතන පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා කොහොමද මේක අඩු කරන්න කියලා. ඔයාලට බෑ අණුවෙන් කලා අඩු කරන්න. ඒ හින්දා පොඩි විතර ඔපරේටර් පාවිච්චි කරනවා අපි. අද පාවිච්චි කරනවා මේ 90 ලියනවා 89යි 60 කියලා. 89යි 60ක් කියලා කියන අංශකය ඒතර අංශක 90යි. එයා බෙදීම 23යි 20. sorry බෙදීම නෙමෙයි අඩු කිරීම. 29යි 60න් අඩු කරන්න මෙයා 23යි 20. මෙතෙන් මේක අඩු කරලා 40යි. මෙතෙන් මේක අඩු කරලා ඊට කීය දෙන්නේ? 9න් 3ක් ගියොත් එම 6යි. 2න් 8න් 2ක් ගියොත් එම 6යි. ඒ කියන්නේ 66.4යි. 66.40යි. ඒ කියලා කියන්නේ ඊට සමානයි 66යි අංශක 40යි ඵල. හරි. එතකොට මම හොයාගත්තා මෙන්න මේ ටීට. දැන් මේක ටීට හොයාගත්ත කියලා ඔයාලට කියන්න බෑ. මෙයා එළියට ආවද නැද්ද කියලා. අපි ඒක පෙන්වන්න ඕන. කොහොමද පෙන්වන්නේ? එහෙනම් මට සිද්ධ වෙනවා මෙන්න මෙයාගේ අවදි කෝණය හොයන්න. ඒකත් අපි හොයමු බලන්න. දැන් මෙච්චර හොයපු එකේ මම හොයන්නම් ඒක. එහෙනම් sin c n sin c කියන්නේ ඕක. n විරල කියලා කියන්නේ මේ වාතය. එහෙනම් 1 බෙදීම 1.56. 1 බෙදීම 1.56 කියන්නේ කීයද? 1 බෙදීම 1.56 සමානයි 64යි 10යි. 64යි 10යි. මොනවද? බිංදුවෙන් යන කොස්තර කොල්ලද නෑ. 64යි 10යි. එහෙනම් මේක sin inverse ගමු අපි. c සමානයි sin inverse 0.6යි 4යි 4යි බිංදුව. දැන් ඉස්සෙල්ලා වගේම තමන්ගේ පොත අරගෙන බලමු ඔක තියෙන කොහෙද කියලා. බලන්න තමන්ගේ පොත අරගෙන තියෙන කොහෙද කියලා බලන්න ඕකද. කීයද දෙන්නේ 64යි 40. 64යි 40 64යි 40 64යි 40 64යි 50 නම් තියෙනවා මෙතන. 64යි 28ක් තියෙනවා. ඉතින් 30යි තව 12ක් මදි. 12ක් තියෙනවා මෙන්න මෙතන 11ක් තියෙනවා මෙතන. පහේදී. ඒ කියන්නේ 40යි 5. ඒ කියන්නේ අවදි කෝණය වෙන්නේ c සමාන අංශක 40යි කලා 5යි. අනුව තමයි අවදි කෝණය බඩපත් වෙන්නේ. ඒ අනුව නම් මේක මල්ලි ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේක මෙහෙම දෙයක්. කොහොමද යද්ද? මෙයාගේ අවදි කෝණය 40යි කලා 5යි. නමුත් මෙතන පතන වෙන කෝණය අංශක 60යි කලා 40යි. එහෙනම් පතනය වෙන කෝණයට වඩා අවදි කෝණය කුඩායි. එහෙනම් මේක පූර්ණ අභ්‍යන්තර පරාවර්තයක් වෙනවා අනිවාර්යයෙන්ම. එහෙනම් AB පෘෂ්ඨයෙන් කිසිදු කිරණයක් එළියට ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ කියලා.
හරි. මුලින්ම මේක ඇඳලා මෙතන ලියලා මෙතන ලියලා මෙතන එන්න. කල්පනා ලියන්න ඕන කමින් කිසිම වරද්දක් වෙන තියන්න එපා. මෙතන පොඩි වැරද්දක් වුණා මගේ අතින්. මෙතන පොඩි වැරද්දක් වුණා. මොකද්ද? 33.96 කියලා කියන්නේ 0.3396 කියලා කියන්නේ 33.96 කියලා කියන්නේ 33 මොන වගේද බලන්න කියලා බලන්න. මෙච්චර බලන්න එක බලලා තියෙන ලඝු වෙනවා. මම ලඝු කොටස බලලා තියෙනවා. 33.96 19.50 අංශක 19යි කලා 51. හරි මේල මොන හරි වැරද්දක් තිබ්බොත් එහෙනම් Taman තනියෙන් හදන්න මේවා. වැරද්දක් තිබ්බොත් මට කියන්න. හරි. එතෙන් දෙන්න කට්ටියත් ලියන්න. මෙතන ලියනකොට පොඩි දෝෂයක් කියලා දිනවා. මෙතන 64යි 40 දෙවිත් 60යි 10 බවට පත් වෙනවා. මෙතන 64යි 10 හෙව්වොත් මේක චුට්ටකින් වෙනස් වෙනවා. 64යි 10 හෙව්වොත් එහෙම අපි 64යි 10 හෙව්වොත් එහෙම 64යි 100ට තියෙනවා. 64යි 0.6 තියෙනවා. තව 4ක් මදි. 2යි 39යි 52. 39යි 52 වගේ එන්න ඕනි. හරි. ඉස්සර මෙතන වෙනස් වෙච්ච හින්දා මෙතනත් පොඩ්ඩක් වෙනස් වෙනවා. බලන්න පොඩ්ඩක්. I1 නේ අඩු ගන්න තියෙන්නේ. එතන මෙතනින් අඩු කරන්න වෙන්නේ 19යි 51. ඉස්සෙල්ලා මම කිව්වා විදිහට මේක අඩු කරන්න ඕනේ 89න් අඩු කරලා. මේක ඉතින් අඩු කරලා පෙන්නන්න ඕනට 89යි 60න් අඩු කරන්න ඕන 19යි 51ක්. 60න් 51 ගියොත් කීයද? 9යි. මෙතනින් බිංදුවයි මෙතනින් 7යි. එහෙනම් මෙතන කෝණය වෙනවා අංශක 70යි කලා 9ක් කියලා. අංශක 70යි කලා 9ක් කියනවා. මම හිතනවා හරි කියලා වැරද්දක් නොවුණා නම්. අංශක 70යි කලා ගණක් එනවා. කලා වෙනස් වෙන්න පුළුවන් ආසන්න වශයෙන් කෝණය හරි. ඔන්න ඔය මට්ටමට තමයි සුළු කිරීමක් කරන්න තියෙන අපිට. මේක ලියලා ඉවරලා යටින් ලියන්න තාම ලියනවා නම් පොඩ්ඩක් ඉඳ තියාගෙන යටින් ලියාගන්න මේක ලියන්න. මෙහිදී t සමානයි මෙහිදී t සමානයි මෙහිදී t සමානයි 70යි කලා 9ක් පමණ වේ. මෙහිදී t සමානයි 70යි කලා 9ක් පමණ වේ. මෙහිදී t සමානයි 70යි කලා 9ක් පමණ වේ. 70යි කලා 9ක් පමණ වේ. නමුත් අවදි කෝණය නමුත් අවදි කෝණය 39යි කලා 50ක් පමණ වේ. නමුත් අවදි කෝණය 39යි කලා 50ක් පමණ වේ. 39යි කලා 50ක් පමණ වේ. 39යි කලා 50ක් පමණ වේ. එම නිසා මෙම කිරණය
එම නිසා මෙම කිරණය AB පෘෂ්ඨයෙන් වාතයෙන් නිර්ගත නොවේ. එම නිසා මෙම කිරණය AB පෘෂ්ඨයෙන් වාතයෙන් නිර්ගත නොවේ. හරි. ඔන්න ඔය තමයි මේ ගන්න හදාගන්න අපි. හරි. කාර්ය ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සම්බන්ධව අහන්න පුළුවන්. හරි. සරලයි. අපි මුලින්ම කරේ මෙතන කෝණය තියෙන්නේ. මෙන්න මේ කෝණය හොයගත්තා. මේ කෝණය අවදි කෝණයට වඩා වැඩිද අඩුද කියලා හෙව්වා. ඇත්තට මේ කෝණය ආවක අංශයට 70යි. අවදි කෝණය ආව අංශයට 39. එහෙනම් මේකට වඩා මේ කොහොමද වැඩි? අවදි කෝණයට වඩා පතන කෝණය වැඩි නම් ඒ අනිවාර්යෙන් පූර්ණ බෙදල පරාවර්තන ලක් වෙනවා. කියන්නේ එහෙනම් කීයටවත් මේ කිරණය මෙහෙම නෙමෙයි ගමන් කරන්නේ මෙහෙමත් නෙමෙයි මේ කිරණය කොහොමද ගමන් කරන්නේ? අවදි කෝණය මේ අවස්ථාවෙන් කියතම මේ කිරණය මෙහෙම යන්නේ. නමුත් දැන් ගොඩක් වැඩිනේ. එතනට ගොඩාක් වැඩි. ඒ අනිවාර්යෙන් මේ කිරණය මෙහෙට අනිවාර්යෙන් හැරෙනවා. ඔන්න තමයි ගාන හදන්නේ. සම්පූර්ණ ලියා ගන්න ගාන. හරි. අපි ඊළඟ ගානට යමු. ලියන්න මේ ගාන ලියලා ඉවරයි යටි. මේ ගානම දාලා ඊළඟ කොටස. ඇත්තට මේක වෙනම කොටසක් කියලා සලකන්න. මේ ගාන වගේ මේ ගාන පුරුද්දක් තමයි දෙන්නේ. ලියන්න ඊළඟ ගාන. ඉහත අවස්ථාව කියන්නේ මෙන්න මේ අවස්ථාවේ. ඉහත අවස්ථාවේදී AB මුහුණට ලම්බක නොවන ආකාරයට ඉහත අවස්ථාවේදී AB මුහුණට ලම්බක නොවන ආකාරයට පතනය වන ලම්බක නොවන ආකාරයට පතනය වන ඕනෑම කිරණයක් පතනය වන ඕනෑම කිරණයක් වාතයට නිර්ගත නොවන බව පෙන්වන්න. ඕනෑම කිරණයක් වාතයට නිර්ගත නොවන බව පෙන්වන්න. ඕනෑම කිරණයක් AB මුහුණතින් වාතයට නිර්ගත නොවන බව පෙන්වන්න. AB මුහුණතින් වාතයට නිර්ගත නොවන බව පෙන්වන්න. AB මුහුණතින් වාතයට නිර්ගත නොවන බව පෙන්වන්න. මේක අලුත්ම ගාන විතර හදමු. මේ කලින් එන ඔළුව මත තියාගෙන ඉන්න එපා. වෙනම දන්නේ නැති ගානක් විතර හදන්න කියලා. ඒ හින්දා මෙතන අවදි කොන හොන එකත් මම සබ්ස්ක්‍රයිබ් කරනවා. හරි ගාන පොඩක් පැහැදිලි කරන්න. ගාන කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙතනට මෙයා මොන කෝණයකින් වැට්ටුවා? මෙතෙන්ට මෙයා මේ කිරණේ කොහොම වැට්ටුවත් හරිද? මෙතන මෙයා මේ කිරණේ කොච්චර කෝණයකින් වැට්ටුවත් මේ හැම කෝණ අවස්ථාවකදීම මේ කිරණේ කීයටවත් එළියට යන්නේ නැහැ කියලා පෙන්වනවා. එයා මෙතන මොන කෝණයෙන් මෙහෙම වැට්ටුවත් මේ කිරණය AB පෘෂ්ඨයෙන් ඉදන්නේ නැහැ. ඒතර ආඩ ගාන මොනවද දෙනවා? AB පෘෂ්ඨය ලම්බකව හැරක් යනුනොත්. ලම්බක කියන්නේ මෙහෙම දුන්නොත් මේ වර්තනය පොදිනම් කෙරෙම ගිහලා මෙතන මෙතන කරදගන්න. එහෙනම් මේ ගාන ඒ ගාන හදන්න දෙයක්. ඒ හින්දා ලම්බක අවස්ථාව නොසලකන ඉඳලා තියෙන්නේ. දැන් මෙහෙම පතනය කරොත් මෙතෙන් වර්තනය කරා මෙතෙන්ට වෙනවා. ඒතර ආ කියන්න තියෙන්නේ මෙතනදී මොකද වෙන්නේ කියලා. ඔයාලට කියන්න තියෙන එච්චරයි. ඔයාලට පෙන්වන්න තියෙන්නේ මෙතෙන්ට ගන්න පුළුවන් හැම කෝණයකදීම මෙතෙන්ට මෙයා පතනය කරන හැම කෝණයකදීම
මෙයා මෙතනින් වාතනය යන්නේ නැහැ කියලාට පෙන්නන්න තියෙන්නේ. හැම කෝණයකම යන්නේ නැහැ කියලා පෙන්නන්න තියෙන්නේ. ඒතර වඩ බෑ හොඳේ වඩ බෑ අංශක 1 ඉඳන් අංශක 90 වෙනකන් හැම කෝණයක්ම එකිනෙක අරගෙන ඉස්සෙල්ලා ක්‍රමයට හදන්න. ඒක අසාර්ථකයි. පොඩ්ඩක් තමන් කලින් කල්පනා කරලා බලන්න මේ කොහොමද හදන්නේ කියලා මේ ගන්න. බලගමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. වටිනවා මේ ගාන හරියට අහගන්න හොඳට මොළයට දාගන්න මේ ගාන. මොකද්ද කියන්නේ කියලා. දැන් මට පෙන්වන්න ඕනේ මේකට ගන්න පුළුවන් හැම අවස්ථාවකදීම හැම කෝණයකදීම මේ අවස්ථාවෙන් එළියට යන්නේ නැහැ කියලා. කියන්නේ මේ පෘෂ්ඨයෙන් එළියට යන්නේ නැහැ කියලා අපිට පෙන්න ගන්න ඕනේ. හරි. හොඳ බලන්න කොහොමද අපි කරන්නේ කියලා. දැන් පොඩි අපි මේක තරකයක් ගොඩනගන්න යන්නේ. පොඩි තරකයක්. මොකක්ද දන්නවද තරකය? බලන්න පොඩ්ඩක්. මම මේ ඇල්ෆා කෝණය වැඩි කරොත් එහෙම ඊට අනුරූපව i කෝණයට මොකද වෙන්නේ? මම ඇල්ෆා කෝණය වැඩි කරොත් එහෙම මෙන්න මේ i කෝණය වැඩි වෙනවද අඩු වෙනවද? මම ඇල්ෆා කෝණය වැඩි කරන්න i කෝණය වැඩි වෙනවද අඩු වෙනවද? හරි. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙතන මෙයා අඩු වෙනවද වැඩි වෙනවද කියලා. මෙතන ඇත්තට වෙන්නේ වර්ධනයක්. මේ ආපු කිරණේ යන්න තිබෙන මේ පාරෙන් මෙහෙට හැරෙනවා. ඒතර වර්ධිත අවස්ථාවකදී වුණ බලන්න සරලව වර්ධන අවස්ථාව මෙතන ඇඳුත් එහෙම. සරලව හොඳේ. මෙහෙම යන්න තිබ්බ කිරණය දැන් යන්නේ මෙන්න මෙහෙම. හරි. වැඩි එතන ආනතිය වැඩි පොඩයි. මම මෙහෙම අදින්නම්. මෙන්න මෙහෙම යන්න තිබ්බ කිරණය යන්නේ දැන් මෙන්න මෙහෙම. මම මෙන්න මේ කිරණය තා පොඩ්ඩක් ආනතිය වැඩි කරොත් එහෙම. මෙන්න මේ ආනතියට වඩා ආනතිය පොඩ්ඩක් මෙහෙම වැඩි කරොත් එහෙම මොකද වෙන්නේ? යන්න තිබ්බ මෙහෙම. හරි යන්න තිබ්බේ කොහම? මාධ්‍ය වෙන් කරන පෘෂ්ඨය මේක. එහෙනම් සරලව හඳුනනකෝ ඒක තමයි. සරලව හඳුනනවා කිව්වේ මෙතනින් කොහෙද හැරෙන්නේ කියලා හිතන්න දන්නේ නැහැ. මෙතනින් මේ අභිලම්බ විතර හරුණා නම් මෙතන තමයි වරේ අභිලම්බ විතර හැරෙන්නේ. යන්න තිබ්බේ මෙහෙම. දැන් යන්නේ මෙහෙම. එහෙනම් නාගේ මල්ලි මොකද්ද වෙන්නේ? මෙතන තිබ්බ කෝණය කොට මේ අවස්ථාව නම් මේ කෝණය වැඩි වෙනකොට මේ කෝණයත් වැඩි වෙනවා. මේ අවස්ථාවේදී මේ කෝණය නම් මේ කෝණය වැඩි වෙනකොට මේ කෝණයත් වැඩි වෙනවා. එහෙනම් මෙතන පතන මේ කෝණය වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම වර්තන කෝණයත් වැඩි වෙනවා. වර්තන අවස්ථාවකදී පතන කෝණය වැඩි වෙනකොට වර්තන කෝණයත් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. මතක තියාගන්න කට්ටිය වර්තනයේ අවස්ථාවකදී පතන කෝණය වැඩි වෙන්න ඊට අනුරූපයෙන් වර්තන කෝණ අනිවාර්යෙන් වැඩි හරි අඩු හරි එනවා. මෙයා අඩු වුණොත් එහෙම මෙයාත් අඩු වෙනවා. මෙයා වැඩි වුණොත් එහෙම මෙයාත් වැඩි වෙනවා. එහෙනම් ඇල්ෆා වැඩි වෙන්න i වැඩි වෙනවා. i වැඩි වෙනවා. දැන් කට්ටිය එතක මට කියන්න එහෙනම් i වැඩි වෙන්න අනුරූපතාවයෙන් මට කියන්න ඊට අඩු වෙනවද වැඩි වෙනවද? ඊට අඩු වෙනවද වැඩි වෙනවද? මං අහන්නේ ඇල්ෆා වැඩි වෙනකොට i වැඩි වෙනවා කියලා මට කියලා දුන්න එක පැහැදිලිවද? මම දැන් ඇල්ෆා දිගින් මෙහෙම වැඩි වෙනකොට මං අහන්නේ මේ ඊට කෝණය වැඩි වෙනවද අඩු වෙනවද කියලා. මම අහන්නේ i වැඩි වෙනකොට මෙන්න මේ ඊට කෝණය වැඩි වෙනවද අඩු වෙනවද කියලා.
සරල දෙයක් හොඳ. මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙන්න ඕන. මෙයා අඩු වෙන්න ඕන. කාට හරි ඒක තේරුම් නැත්නම් මෙහෙම හිතන්න පොඩ්ඩක්. ඔන්න ඔයගොල්ලෝ විතර ඉන්න මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නේ. ඔන්න බලන්න මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවා. ඔන්න තාත්තා ඇවිල්ලා ටොෆි 90ක් ගේනවා. ටොෆි 90ක් ගෙනල්ලා බෙදනවා ඔයාටයි මල්ලිටයි 45 ගාන. හරිද? තවා ගාවත් 45ක් තියෙනවා මල්ලි හරි නංගි එක හරි ගාවත් 45ක් තියෙනවා. දැන් මල්ලි හරි නංගි හරි මොකෝ කරන්නේ? ඔයා ගාව තියෙන ටොෆි එකින් එක සැරෙන් සැරේ ඇවිල්ලා හොරගම් කරන් යනවා. හැබැයි අරන් ගිහලා කන්නේ නෑ එයා. එයා එකතු කරලා තියාගන්න. හරි. ඔය මොකද වෙන්නේ? ඔයා ගාව තියෙන ටොපි සංඛ්‍යාව එන්න එන්න අඩු වෙනවා වගේම නංගි ගාව තියෙන ටොපි සංඛ්‍යාව එන්න එන්න වැඩි වෙනවා. හරි. හැබැයි දෙන්නෙන් කවුරුත් කන්නේ නැති හින්දා ටොපි ටික ඔයා ගාව තියෙන ටොපි සංඛ්‍යාවත් නංගි ගාව තියෙන ටොපි සංඛ්‍යාව දෙන්නගෙම එකතුව 90ක් වෙනවා කොහොමද 90යි. ඔයාටයි නංගිටයි ටොපි 90ක් දුන්නේ 45 45 බෙදලා. නංගියාල මොකෝ කරන්නේ? ඔයාගේ පොරෙන් සැරෙන් සැරේ අරගෙන ටොපි. එතකොට නංගි ගාව තියෙන ටොපි සංඛ්‍යාව වැඩි වෙනකොටම ඔයාගේ තියෙන ටොපි සංඛ්‍යාව අඩු වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මොකද වෙන්නේ? ඔයාගේ ටොපි සංඛ්‍යාව අඩු වෙනවා. නමුත් ඔයාගේ තියෙන ටොපි සංඛ්‍යාවත් නංගි ගාව තියෙන ටොපි සංඛ්‍යාව දෙන්නගෙම එකතුව ටොපි 90ක් තියෙනවා. ඒ වගේ නැත්නම් මෙතන තියෙන්නේ. බලන්න මෙතන ත්‍රිකෝණයක් ඇතුළේ අංශක 180යිනේ. 180 මේ කොන 90ක් ගියරස මේ දෙන්න 90යි. එහෙනම් මෙතන 45 දුන්නා කියලා හිතන්න. මෙයා එන්න වැඩි වෙනවා. හරියට නංගි ගාව තියෙන ටොපි සංඛ්‍යාව එන්න වැඩි වෙනකොට මේ දෙන්නගේ එකතුව නියතයක් තියනවා. ටොපි 90 නියත තියාගෙන මෙයා එන්න අඩු වෙන්න ඕන. ඔන්න ඔක තමයි සංකල්පය. එහෙනම් මට මෙතන මෙහෙම ලියන්න පුළුවන්. මම මේක මෙහෙම ලියන්න නේද? කෙලින්ම මෙතනම ලියන්න. මෙතනම සම්බන්ධ කරලා මෙහෙම ලියන්න. කොහොමද? මෙන්න මෙහෙම ලියන්න. තීටා අඩු වෙනවා. හොඳට මම ලියපු සම්බන්ධ කරන තනින් කල්පනා කරලා බලන්න. ඇල්ෆා වැඩි වෙනකොට මේ කෝණය වැඩි වෙනකොට මේ කෝණයත් වැඩි වෙනවා. ඒ කෝණය වැඩි වෙනකොට තීටා කෝණය අඩු වෙනවා. ආයෙසරක් කියන්න ඇල්ෆා කෝණය වැඩි වෙනකොට මෙන්න මේ i කෝණයත් වැඩි වෙනවා. i කෝණය වැඩි වෙනකොට තීටා කෝණය අඩු වෙනවා. එහෙනම් මට මෙහෙම ලියන්න පුළුවන් නේද? අර එන එක හරියට මෙයයි බලන්න ගණිතය මේ කියන්න පුළුවන්. හරි. මෙයා කාටද කැමති? අරයා කාටද කැමති? එහෙනම් මමත් අරට කැමති. හරි නිකන්. ඔන්න ඉස්කෝලේ ගන්න මිස්ගේ දුව. මිස් මිස්ගේ දුවට කැමති? හරි. මේ ඉන්නේ මිස්ගේ දුව. හරි. මේ ඉන්නේ අපි. ඔන්න මිස්ගේ දුවට කැමති ආදරේ. හරි. අපි මිස්ගේ දුවට ආදරේ. මිස්ට කැමති. එහෙනම් කියන්න පුළුවන් අපි මිස්ගේ දුවට කැමති කියලා. මිස්ගේ දුවට ආදරේ. අපි මිස්ට ආදරේ. එහෙනම් අපි මිස්ගේ දුවට ආදරේ. එහෙනම් කියන්න පුළුවන්. මෙයා මෙයාට කැමති. මෙයා මෙයාට කැමති. මෙයා මෙයාට කැමති. එහෙනම් මෙයාට කැමති. මෙයා මෙයාට කැමති. මෙයා මෙයාට කැමති. එහෙනම් මෙයා මෙයාට කැමති. එහෙනම් මට කියන්න පුළුවන් මේක මෙහෙම. ඇල්ෆා වැඩි වෙනකොට මෙන්න මේ තීටා අඩු වෙනවා කියලා කියන්න පුළුවන් මට. ඇල්ෆා වැඩි වෙනකොට තීටා අඩු වෙනවා කියලා කියන්න පුළුවන්. තේරෙනවද මම කියපුවතාව? තේරෙනවද මම කියපුවතාව? මෙයා මෙයාට මෙයාත් එක්ක කැමති. මෙයා මෙයාට කැමති. මෙයා මෙයාට කැමති. එහෙනම් මෙයා මෙයාට කැමති. අනිකන් ඔයාගේ යාළුවාට ඔයාගේ යාළුවට කැමති. යාළුවා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් කැමති. එහෙනම් ඔයා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් කැමති. ඔන්න ඔය හිතන්න ඕනේ. මොනාරි දෙයක් හිතාගෙන අතන මතක ඉන්න ඕන. එහෙනම් මේව ලියන්න පුළුවන්. එහෙම ලියුවට පස්සේ මෙතෙන් ඉස්සරහට යන්න කොහොමද අපි? එහෙම ලියාගත්තට පස්සේ මෙතෙන් ඉස්සරහට යන්න කොහොමද? බලන්න මේ ඇල්ෆා කෝණය එන්න වැඩි වෙනකොට තීටා කෝණය එන්න අඩු වෙනවා. ඇල්ෆා කෝණය එන්න වැඩි වෙනකොට තීටා කෝණය එන්න අඩු වෙනවා. එහෙනම් ඇල්ෆා කෝණයට ගන්න පුළුවන් උපරිම කෝණ අවස්ථාවද? ඇල්ෆා කෝණයට ගන්න පුළුවන් උපරිම කෝණ අවස්ථාවේදී
හරිද? ඇල්ෆා කෝණ ගන්න පුළුවන් උපරිම කෝණ අවස්ථාවේදී. හරිද? ඇල්ෆා මැක්ස් අවස්ථාවේදී උපරිමයේදී මැක්සිමම් අවස්ථාවේදී ඇල්ෆා වලට ගන්න පුළුවන් මැක්සිමම් උපරිම අවස්ථාවේදී තීටා වලට ගන්න පුළුවන් මිනිමම් අවස්ථාව. මිනිමම් අවස්ථාව ලැබෙනව නේද? කල්පනා කරලා බලන්න. මේ ස්පමයේ සම්බන්ධ මේ සම්බන්ධයෙන් ලියුවා ඇල්ෆා වලට තීටා අඩු වෙනවා. ඒතර ඇල්ෆා වැඩි වෙනකොට තීටා අඩු වෙලා තවත් අඩු වෙනවා. කොහොමද අපි දවසක් ක්ලාස් එකට ගියා ෆිසික්ස් ක්ලාස් එක. ඒ ක්ලාස් එකේ කියන්නේ මුල් කාලේ මම ක්ලාස් පොඩකට ගියා. හරි. එන්න පටන් ගත්ත කාලේ මුල් ක්ලාස් වලට ගියා. හරි ක්ලාස් එක තෝරගන්න නැතුව ඒ කියන්නේ පොඩකට ගිහලා බලලා හොඳ ක්ලාස් එකක් මොකද කියලා. ඊට පස්සේ ඒ සර් උනාද සරලගේ චරිතය උගන්වන්න. සරලගේ චරිතය උගන්වන්න ඉන්නොනේ. සර් දැක්කම සර් මහන්සි පිට ඉන්නේ. සර් නිදිමතයි හොඳට නිදිමත වගේ ස්ටේම් පේනවා අපිට. සර් කියන්නේ නැහැ සර් ඉතින් දාගෙන උගන්වනවා. අපිත් අහගෙන ඉන්නවා දාගෙන. සර් කොහොමද ගාන බෝඩ් එක හදනවා. කොහොමද සර් නිදිමතයි. සර් කියනවා දැන් මේ වාහනේ ඉස්සරහට යනවා. තවත් යනවා. අපිත් බලගෙන මොකද්ද මෙයා කියන්නේ කියලා සර්. සර් නිදිමතේ එකම දේ කියවන දන. හරි. මේ වාහනේ දිගටම ඉස්සරහට යනවා. ඊට පස්සේ ආයෙත් ඉස්සරහට යනවා. අර එකම දේ ආයෙත් කියනවා. ඒ වගේ තමයි මෙතන. මේ කෝණේ වැඩි වෙනවා. එන්න වැඩි වෙනවා. වැඩිලා උපරිම අවස්ථාවක් එනවා. ඒ වෙනකොට මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා. මෙයා වැඩි වෙනවත් එක්කම මෙයා වැඩි වෙනවා. මෙයා අඩු වෙනවා. එතකොට මෙයාගේ උපරිම අවස්ථාවේදී කියන්නේ ලැම්ඩා වලට ගන්න උපරිම අවස්ථාවේදී මේක මෙච්චර කියා දෙන්න මේක පැටර්න් හොඳයි කොච්චර කියා දුන්නත් මේ අවුරුදු එක්සෑම් වලින් කට්ටිය තියෙනවා ඒගොල්ලෝ මේක හරියට කරගන්න බැරි. ඒ හින්දා මම මෙච්චර කියා දෙන්න හොඳට අහගන්න. මෙයාට ගන්න පුළුවන් උපරිම අවස්ථාවේදී මෙයා මෙහෙම වැඩි වෙලා වැඩ ගන්න උපරිම අවස්ථාවේදී මැක්සිමම් අවස්ථාවේදී ඊට වලට ගන්න පුළුවන් මිනිමම් අවස්ථාව ලැබෙනවා. ඊට වලට ගන්න පුළුවන් මිනිමම් අවස්ථාව ලැබෙනවා. හරි. ඊට වලට ගන්න පුළුවන් මිනිමම් අවස්ථාව ලැබෙනවා. හරි මම හිතනවා මේක තේරුණා කියලා. දැන් මෙතෙන් තර්කය ඉවර වෙන්නේ නැහැ. දැන් තමයි තරගෙ හොඳට පිට පටන් ගන්න. දැන් මෙතෙන් තර්කය ඉවර වෙන්නේ නැහැ. තරගෙ හොඳට පිට පටන් ගන්න දැන්. ආගන්න. අයිසාක් පොඩක් කියන්න. මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා. එහෙනම් මෙයා වැඩි වෙනකොට මෙයාත් වැඩි වෙනවා. මෙයා අඩු වෙනවා. එහෙනම් මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා කියනකොට කියන්න. එහෙනම් මෙයාගේ උපරිම කෝණයේදී වැඩ අවම කෝණය ලැබෙනවා. එහෙනම් නංගි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මට පෙන්න ගන්න ඕනේ මොකද්ද? මට පෙන්න ගන්න ඕනේ මෙයාට මොන කෝණය ලැබුණත් මෙයා මේ AB පෘෂ්ඨයෙන් ඇතුළට වර්තනය හරි පූර්ණ අභ්‍යන්තර පරාසයේ අවදි අවස්ථාව හැසිරෙනවා කියලා අඩුම තරමින් අවදි අවස්ථාව හැසිරෙනවා කියලා පෙන්නලා තමයි මෙයාට ගන්න පුළුවන්. එන්නේ මොන කෝණෙදි හරි කියලා බලන්න. මෙයාට ගන්න පුළුවන් අඩුම කෝණෙදි. මෙන්න මේ ටීටට ගන්න පුළුවන් අඩුම කෝණෙදි මෙයා අවදි අවස්ථාවක් හරි පූර්ණ අභ්‍යන්තරයක් හරි පෙන්නනවා. මෙයාට ගන්න පුළුවන් අඩුම කෝණ අවස්ථාවක් හරිද? මේ පෘෂ්ඨ දෙකේ අවදි කෝණයට වඩා වැඩි නම් මෙයාට ගන්න පුළුවන් අපි මේ පෘෂ්ඨ දෙකේ අවදි කෝණය මම මතකයෙන් ලිව්වේ අපි 39 දුවේද? C සමානයි 39යි කලා 4 දුව ලිව්වේ අපි. හිතන්න මෙන්න මේ t ට ගන්න පුළුවන් අඩුම කෝණය. t ට ගන්න පුළුවන් අඩුම කෝණය. හරි? t ට ගන්න පුළුවන් අඩුම කෝණය. අපි ගමු t ට ගන්න පුළුවන් අඩුම කෝණය අංශක 45යි කියලා. මේ t ට ගන්න පුළුවන් අඩුම කෝණය ඉස්සෙල්ලා ගානේ අංශක 70ක් ආවා. ඒතර මම කියනවා මේකට ගන්න පුළුවන් අඩුම කෝණය අංශක 45යි කියලා. ඊට වඩා මෙයාට අඩු වෙන්න බෑ. හරි? 45 කියලා කියන්නේ අවදි කෝණයට වඩා වැඩි. එහෙනම් අනිවාර්යෙන් මෙයා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. එහෙනම් ඔයා මෙතනදී හරිද
මෙතනදී ඔයාලට පුළුවන් වුණොත් එහෙම මේ කෝණයට ගන්න පුළුවන් අඩුම කෝණයත් අවදි කෝණයට වඩා වැඩි කියලා පෙන්න ගන්න. එහෙනම් මෙයා හැම අවස්ථාවෙදීම පූර්ණ අභ්‍යන්තර පරාවර්තන කරනවා. බිම් ස්ටේන් ඉඩක් නැහැ. එහෙනම් මෙතන ගන්න පුළුවන් අඩුම කෝණය කොතනද? මෙතන ගන්න පුළුවන් අඩුම කෝණය ලැබෙන්නේ මෙතන ගන්න පුළුවන් උපරිම කෝණයද? මෙතන ගන්න පුළුවන් අඩුම කෝණය ලැබෙන්නේ මෙතන ගන්න පුළුවන් උපරිම කෝණයද? මෙතන ගන්න පුළුවන් උපරිම කෝණය මොකක්ද? ලැම්ඩා වලට ගන්න පුළුවන් උපරිම කෝණය මොකක්ද? සෝරි ඇල්ෆා වලට ගන්න පුළුවන් උපරිම කෝණය මොකක්ද? ඇල්ෆා වලට ගන්න පුළුවන් මැක්සිමම් කෝණය මොකක්ද? කවුරු හරි කියයි? අපෝ ලැම්ඩා වලට ගන්න පුළුවන් මෙතන අංශක 90 ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ගන්න පුළුවන් ඉතින්. මෙයාට ගන්න පුළුවන් උපරිම කෝණය මෙහෙමද? මේක අංශක 90යි. හැබැයි නම් මට ප්‍රශ්නේ වෙන්නේ අංශක 90න් ආලෝකයෙන් මෙහෙම පතනය වුණොත් එහෙම මේ ආලෝකයෙන් මෙතින් වර්ධනයක් වෙන්නේ නැහැ. කෙලින්ම මෙහෙම ගමන් කරනවා. මොකද වර්ධනය වෙන්න උවමනාවක් නැහැ නේ මෙයාට. දැන් අංශක 90න් මට කෝණයක් පතනය කරන්න බෑ මට මෙතන. හරි. එහෙනම් මොකෝ කරන්න ඕනේ? අංශක 90 වලට එක අංශකයක් හරි අඩු කෝණයක් පාවිච්චි කරමු. මම පාවිච්චි කරන්නම් මෙන්න මේ සයිස් අංශක 89යි කලා 59 කියලා. හරි. අංශක 89 කලා 59 අතර ගොඩක් ලොකු කෝණයකදී නේද මෙයාට ගන්න පුළුවන් මේ කෝණේ උපරිම අවස්ථාව මේක මීට වඩා වැඩි වුණොත් එහෙනම් මේ කියන්නේ වර්ධනය වෙනවද නැහැ. එහෙනම් මේ කෙලින් තමයි. එහෙනම් මේ තැන ගන්න උපරිම කෝණය මෙයා. ඒ අවස්ථාවේ මෙතන ගන්න අවම කෝණය ලැබෙන්නේ. හරි. ඒ කියන්නේ මෙයාට ගන්න පුළුවන් මැක්සිමම් මගේ තමයි 89යි කලා 59. එහෙනම් අපි බලමු ඒ අවස්ථාවේදී මෙතනට ඊට වඩා උත්තරේ මොකක්ද කියලා. හරි දැන් ඒක ඕගොල්ලන්ට බාර වැඩක්. හරිද? මෙතන කෝණය දන්නවා නම් ස්නෙල් දාලා වල මෙතන කෝණය ගන්න බැරිද? පුළුවන්. ඒ කෝණය දන්නවා නම් මේක අනුවෙන් ගන්න කල මෙතන θ හොයන්න බැරිද? පුළුවන්. දැන් කටියට බාර දෙන වැඩක් තමයි හිමින් සැරේ මට θ හොයන්න. θ වල මිනිමම් අගය හොයමු බලන්න. θ වල මිනිමම් අගය හොයමු බලන්න. හරි. පොඩ බලන්නකෝ. මෙතන කරපුවා උපරිම කෝණය මේක තමයි Q. එහෙනම් මෙයාට කරපුවා අවම කෝණය හොයමු. ඊට කලින් අපි ඉස්සෙල්ලා ගානේ හැදුවා මේ පෘෂ්ඨයේ අවදි කෝණය කොච්චරද? sin c කොච්චරද? c සමාන මම මතක නැත්තරම කීදාවේ කියලා මම මතක අපිට 39යි අංශක 39ට කිට්ටු ගන්නත් ආවේ. මම කවුරු මෙසේජ් එකක් දානවා අංශක කීදාවේ 39යි කලා කියක කලාම ගන්න මොනවද? කොහොමද මෙසේජ් දාන්න ඉන්නන්ට 39 කලා කීයද? කලා 52යිලු. 39 කලා 52යිලු. 32යි කලා 50 39 කලා 52යිලු. හරි. දැන් බලන්න දැන් මෙතන අවම කෝණය ගන්න යන්නේ මම. මෙන්න t මින් ගන්න යන්නේ. හරි. ඕගොල්ලන් පහසුවට මාත් හදන්න දැන් මෙතනම. මම මෙතනට එන්නම්. මොකද බෝඩ් ඊට දිනවනේ මෙතන. හරි. මෙතන මම මොකෝ කරන්නේ ඉස්සෙල්ලා වගේ මෙතන ස්නේහ දාලා i හොයා ගන්නවා. i ව අනුවෙන් අඩු කරලා මෙන් කරනවා. එහෙනම් මෙතන ස්නේහ දාමු අපි. කොහොමද ස්නේහ දාන්නේ? ad වල දාන්නේ. එහෙනම් කොහෙද පේනවා කියලා? ඔව් පේනවා. n1 sin alpha සමානයි n2 sin i. n1 කියන්නේ 1යි. sin 89යි 59 සමානයි 1.56 වාරයක් sin i. 89 59 කියන්නේ 1යි. 1 වැඩි කිරීම 1 සමානයි 1.56 වැඩි කිරීම sin i. එහෙනම් sin i සමානයි 1 බෙදීම 1.56. 1 බෙදීම 1.56 කියන්නේ කීයද? 1 බෙදීම 1.56 සමානයි 0.6යි 4යි 1යි බිංදුව sin i. හරිද? හරි. ඔන්න ඔයක ආවා. ඒක අපි කෝණය බලමු කීයද දෙන්නේ කියලා. කෝණය බලමු කීයද දෙන්නේ කියලා.
කෝණ බැලුවොත් මම මේක විතර පොඩියට හදන්නේ මේ ගාන අපි ඉස්සෙල්ලා කරා. හොඳයි. ඒතර මේ ගාන වල මේ ගානම කියා දෙන අවස්ථාවේ මේ කොටස. එහෙනම් මේ කොටස මම කරන්නේ කටු වැඩක් විතර. එතකොට ලම්බෝදෙන් බලන්න 64යි 10යි කොහෙද තියෙන්නේ කියලා. 64යි 10යි කොහෙද තියෙන්නේ අපිට බලන්න. 64යි 10යි. 64යි 10යි තියෙන ඉස්සෙල්ලා තමයි 64 10 යොදු කොහෙද? 39යි. ඔය ඉස්සෙල්ලා තමයි 64 10 යොදුවා. 39යි 39යි 50 39 කීයද? 39යි 54 වගේ. ඔව් 39යි 52 වගේ. ඒ කියන්නේ මෙතනත් අපිට ඉස්සෙල්ලත් ඕනේ. ඒ කියන්නේ මෙතන i වල නම් ඉන්නේ අපිට i සමානයි 39යි 52. එහෙම කියලා රැවටෙන්න එපා. මෙයයි මේ සමානයි කියනවා. මෙතන ආවද i. හරිද? තේ මෙතන එන්න බෑ. මේක එන්න බැරි කමක් නෙමෙයි එන්න පුළුවන්. එහෙම කියලා රැවටෙන්න එපා. දැන් මෙතන ආපු කෝණයයි මෙයාගේ අවදි කෝණය සමානයි නම් මේක වෙනම ගන්න. එහෙම රැවටෙන්න එපා. මේක මෙතන එන්න බැරි කමක් නෙමෙයි එන්න පුළුවන්. ඒක ආවනම් දැන් ඔයාලට පුළුවන්කම දෙනවා t හොයාගන්න. t හොයන්නේ කොහොමද? අණුවෙන් අඩු කරන්න මේක. අණුවෙන් අඩු කරන්න බෑ මොනද දෙයක්. 89යි 60න් අඩු කරන්න වෙන්නේ මට 39යි 52 අඩු කරාට පස්සේ කොච්චර දෙන්නේ? මෙතෙන් අඩුනාට පස්සේ 8යි. මෙතනින් බිංදුවයි. මෙතනින් 5යි. අංශක 50යි කලා 8ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ θ වලට ගන්න පුළුවන් උපරිම කෝණය කොච්චරද? θ වලට ගන්න පුළුවන් අඩුම කෝණය මෙතන මේ sin වලට ගන්න පුළුවන් මැක්සිමම් කෝණය තමයි මෙතන දාලා තියෙන්නේ. sin වලට ගන්න මැක්සිමම් කෝණය θ ලැබෙන්නේ ඊට සමානයි 50යි කලා 8ක් ලැබෙන්නේ. ඒ කියන්නේ sin මේ ඇල්ෆාට ගන්න පුළුවන් මැක්සිමම් අවස්ථාවේදී θ ලැබෙන මිනිමම් අවස්ථාව and θ මිනිමම් අවස්ථාව කියන්නේ කොච්චරද? අංශක 50යි කලා 8. එහෙනම් මෙතන ගන්න පුළුවන් අඩුම කෝණය බලන්න පොඩ්ඩක් දැන් බලන්න. මෙතන ගන්න පුළුවන් අඩුම කෝණයත් අංශක 50යි කලා 8යි. අංශක 50යි කලා 8යි මෙතන ගන්න පුළුවන් අඩුම කෝණයක්. ඒතර අංශක 50යි කලා 8යි නම් අඩුම කෝණයත් හරි අංශක 50යි කලා 8යි නම් මේ මෙතන ගන්න පුළුවන් මෙන්න මේ ලැබිලා තියෙන කෝණය අවදි කෝණයට කොහොමද විශාලයි? අවදි කෝණයට වඩා කොහොමද විශාල නම් අනිවාර්යයෙන්ම මම පූර්ණ අභ්‍යන්තර පරාසයක් කරනවා. ඒ කියන්නේ මෙතන කරපුවා අඩුම කෝණයක් අවදි කෝණයට වඩා වැඩි. එහෙනම් මේ අනිවාර්යයෙන් පූර්ණ අභ්‍යන්තර පරාසයක් කරනවා. එහෙනම් අඩුම කෝණයත් අවදි කෝණයට වැඩි නම් වැඩි කෝණ කොහොමද අවදි කෝණයට වැඩි? පොඩ්ඩක් සංකීර්ණයි මේ කියන දේ. චුට්ටක් සංකීර්ණයි. හරි මේක සම්පූර්ණ ලියා ගන්න බෝඩ් එකේ තියෙන දේවල් ටික. මේ ටික වැරදුනා නම් මේක ලියා ගන්න මෙතන. මම දන්නේ වැරදුනේ කියලා වැරදි කට්ටියගේ. උත්සාහ කරලා තිබ්බ හොඳයි හදන්න කට්ටිය. නමුත් පරිස්සමෙන් සුළු ගන්න දැනගන්න ඕන. අයිසා මේක අහගන්න කට්ටිය අහගන්න. මෙතන කියන්නේ මෙතන ගන්න පුළුවන් උපරිම කෝණයේදී මෙතන ගන්න පුළුවන් අඩුම කෝණ ලැබෙනවා. ඒතර උපරිම කෝණයද අඩුම කෝණ ලැබෙනවා නම් අඩුම කෝණයේ අවස්ථාවේදී මෙයා පූර්ණ අභ්‍යන්තර පරාස වෙනවා නම් මෙයාට කොහොමද වැඩි කෝණයද කොහොමද පූර්ණ අභ්‍යන්තර පරාස වෙනවද? එහෙනම් මෙතනට ලැබෙන හැම අවස්ථාවකදීම මෙතන කිරණ යන හැම අවස්ථාවකදීම මෙන්න මේ AB පෘෂ්ඨයෙන් එළියට කිරණ යාම දෙන්නේ හැමදාම ඇතුළෙම තමයි ඉන්නේ.